හරි. එහෙනම් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුතේ කුලකයක. හරිද? කුලකයක අවයව ගණන. හරි. ලියාගත්ත නේද? කුලකයක අවයව ගණන. හරි. බලා ගන්න පුතේ. A කියලා කුලකයක් තියෙනවා. මෙන්න A කියන කුලකයේ අවයව A E I O U. A කියන කුලකය. හරි. ඊළඟට මෙන්න B කියලා කුලකයක් තියෙනවා. මා හා ර ග. B කියලා කුලකයක්. මෙන්න C කියලා කුලකයක් තියෙනවා. බිඳුවත් 20ත් අතර තුනෙහි ගුණාකාර. මෙන්න ඊළඟ කුලකය. මෙන්න පුතේ කුලක 1යි 2යි 3යි 4ක් තියෙනවා. මේ කුලකවල අවයව ගාන ගණන් කරන්න යන්නේ. හරි. එහෙනම් මෙන්න පළවෙනි A කියන කුලකයේ අවයව කීයක් තියෙනවද? කුලකයකට අයත් එම කුලකයේ අවයව නම් වේ. මේ කුලකයේ අවයව 1යි 2යි 3යි 4යි 5යි. කුලකයේ අවයව කීයක් තියෙනවද? මෙන්න අපි ලියනවා. A කුලකයේහි අවයව 5ක් අඩංගු වේ. ඒ කුලකයේහි අවයව 5ක් අඩංගු වේ. 1යි 2යි 3යි 4යි 5යි. දැන් මේක ලියන්න ගියාම ටිකක් වෙලා යනවනේ මේ සිංහලෙන් අකුරු ලියලා ඉන්න ඕනේ. පුතේ ගණිතයේදී මේක ලේසි විදියකට ලියන්න කියලා දෙනවා. ගණිතයේදී මේක ලේසි විදියකට ලියන්න කියලා දෙනවා. මෙන්න ඒක. හරි බලා ගන්න. ලේසි ක්‍රමය. මෙන්න n වරහණක් දැම්මා. මොකද්ද මේ කුලකයේ නම? A අකුර. n A සමානයි. මේකේ තේරුම තමයි පුතේ A කියන කුලකයේ අවයව ගණන කීයද? 1යි 2යි 3යි 4යි 5යි. A කියන කුලකයේ අවයව ගාන කීයද? 5යි. A කියන කුලකයේ අවයව ගාන 5යි. n A සමානයි 5යි. එහෙනම් මේකෙදි මෙන්න B කියන කුලකයේ අවයව කීයක් තියෙනවද? B කුලකයෙහි අවයව 1 2 3 4 4ක් අඩංගු වේ. දැන් ඔක ලියන්න ගියාම වෙලා යනවනේ. හරි. B කියන කුලකයේ අවයව 4ක් තියෙනවා කියලා ලියන්න ඕනේ. කොහොම ලියන්නේ? n simple n වරහණ සමානයි 4යි. B වරහන් වැව්වා සමානයි 4. මේකේ තේරුම මොකද්ද? B කියන කුලකයේ අවයව 4ක් තියෙනවා. මේකේ තේරුම මොකද්ද? B කියන කුලකයේ අවයව 4ක් තියෙනවා. හරි. ඊළඟ එක මෙන්න බිඳුවත් 20ත් අතර තුනෙහි ගුණාකාර. බිඳුවත් 20ත් අතර තුනෙහි ගුණාකාර. දැන් මේක දිහා බලලා එකපාරටම ලියන්න බෑ. අපි එහෙනම් ලියා ගන්න ඕනේ පළවෙනියෙන්. C කියන කුලකයේ තියෙන අවයව ටික. මේ තියෙන්නේ විස්තරගත කිරීමක් විදියටනේ. බිඳුවත් 20ත් අතර තියෙන තුනෙහි ගුණාකාර. මෙන්න 3 6 9 12 15 18. ඔන්න තුනෙහි ගුණාකාර බිඳුවත් 20ත් අතර. මෙන්න 1යි 2යි 3යි 4 5 6. එහෙනම් මම ලියන මෙන්න B කුලකයේ B නෙමෙයි C නේ. C කුලකයේ අවයව 6ක් අඩංගු වේ. B කුලකයේ අවයව 6ක් අඩංගු වේ. හරි. C කියන කුලකයේ අවයව 6ක් අඩංගු වේ. දැන් මේක අපි කියන්න ඕනේ සංකේත ඇසුරෙන්. හරි මෙන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි මොකද කුලකයේ නම C. එහෙනම් මම ලියනවා n වරහණක් දැම්මා
C කියන කුලකයේ අවයව 6ක් අඩංගු වේ. NC සමානයි 6යි. හරි එහෙනම් මෙතනට එනවා. මෙන්න K කියන කුලකයේ අවයව 1යි 2යි 3යි 4යි 5යි. එහෙනම් මම ලියන මෙන්න K කුලකයේ අවයව 5ක් අඩංගු වේ. K කුලකයේ අවයව 5ක් අඩංගු වේ. මේක ගණිතයෙන් සංඛ්‍යාත්මකව කියන්නේ මෙන්න K කුලකය. හරිද? N K හරිද? N K කියන එක වරහන් ඇතුලේ සමානයි අවයව 5යි. මේකේ තේරුම තමයි K කුලකයේ අවයව 5ක් අඩංගු වේ. හරි. එහෙනම් මගේ පැටව ඉක්මනට හරිද? ලියාගත්ත මාතෘකාව කුලකයක අවයව ගණන කියලා ලියලා හරිද? මෙන්න උදාහරණ පළවෙනි උදාහරණේ, මෙන්න දෙවෙනි උදාහරණේ, මෙන්න 3, මෙන්න 4 වෙනි උදාහරණ. ඉක්මනට සටහන් කරගමු. මයික් ඕන් කරන්න එපා. අනිත් යාළුවන්ට බෝඩ් එක පේන්නේ නැති වෙනවා. ඒක නිසාවෙන් ඔයගොල්ලෝ අහන්න දෙයක් තියෙනම් මැසේජ් එකක් දාන්න. ළමයි මයික් ඔන් කරන අපිට පේන්නේ. මොකද්ද පුතේ ප්‍රශ්න? ඇහුන්නේ නැහැ නුවන්. ළමයි මයික් ඔන් කරනවා සර් අපිට පේන්නේ. ඔව් ඒක තමයි මම කිව්වේ කට්ටියන්ට මයික් ඕන් කරන්න එපා. එහෙම වුණොත් මම මෙහෙම මයික් ඔක්කොම ඔෆ් කරොත් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක්වත් අහන්න බැරි වෙනවා. හරි. දැන් කාටවත් මයික් ඕන් කරන්න බෑ. ඒක නිසා පාඩමට සම්බන්ධ වෙන්න ඉක්මනට.
හරි තාම ලියා ගන්න දරුවෙක් ඉන්නවනම් මට ටක් ගාලා මැසේජ් එකක් දාන්න. තාම ලියා ගන්න දරුවෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න. හරි ලියන්න. එමෙ ලියා ගන්න. ප්‍රශ්නයක් ලියා ගන්න පුතේ. පහත දැක්වෙන කුලක වල පහත දැක්වෙන කුලකවල අවයව ගණන පහත දැක්වෙන කුලකවල අවයව ගණන පහත දැක්වෙන කුලකවල අවයව ගණන සංගල වරහන් තුල ලිවීමෙන් පහත දැක්වෙන කුලකවල අවයව ගණන සංගල වරහන තුල ලිවීමෙන් පහත දැක්වෙන කුලකවල අවයව ගණන සංගල වරහන තුල ලිවීමෙන් එක් එක් කුලකයේ අවයව ගණන සටහන් කරන්න අවයව ගණන සටහන් කරන්න හරි අපේ ළමයි ඉක්මන් කරමු බලන්න මුලින්ම කරන්න ඕනේ මේකේ අවයව ටික ලියන්න ඕනේ
හරි පුළුවන් දරුවෝ මට කුලකයේ තියෙන අවයව ගාන මැසේජ් එකක් දාන්න. සර් ඒ ටික අකුරුනුත් ලියන්න ඕනද? ඔව් අකුරින් ලියන්න ඕන පුතේ. අකුරින් කියලා කියන්නේ මේ තියෙන ටික ලියාගෙන මේකේ තියෙන අවයව ටික සංගල වරහණක් ඇතුලේ ලියන්න ඕනේ. හරිද? ඊට පස්සේ තමයි ලියන්න ඕනේ අවයව ගාන.
හරි ගොඩාක් දරුවෝ අපිට ගණන් ටික හදලා උත්තර දාලා තියෙනවා බලමු. හරි මෙන්න මම එහෙනම් ලියන්න යන්නේ. පුතේ අපි මේ කුලකයක තියෙන අවයව ගානට ගණිතයේදී ලස්සන වචනයක් කියනෝ අනේකත්වය කියලා. කුලකයක තියෙන අවයව ගානට ගණිතයේදී අපි ලස්සන වචනයක් කියනෝ අනේකත්වය. එහෙනම් මම මේ බලන්න යන්නේ B කියන කුලකයේ අවයව ගාන. B කියන කුලකයේ හරි මෙන්න පුතේ මොනරාගල යන වචනේ අකුරු මොනරාගල කියන වචනේ අකුරු හරිද මෙන්න බලන්න අපි ලියන B සමානයි හරිද මෙන්න මොනරාගල කියන වචනේ අකුරු ඔයගොල්ලන්ට ඇහෙනවනේ මං කියන්නේ ඔව් හරි මෙන්න M O N A R ආපහු A ලියන්නේ ඊළඟට G L මොනරාගල කියන වචනේ අකුරු මෙන්න අකුරු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි එහෙනම් අපි ලියනවා මෙන්න B කියන කුලකයේ අනේකත්වය B කියන කුලකයේ අනේකත්වය හරි මෙන්න හරිද n B කියන කුලකයේ අවයව ගාන NB සමානයි 1 2 3 4 5 6 7 NB සමානයි 7යි හරි ඊළඟ එකේ මට වෙලා ලියන්න ගියොත් ගොඩක් වෙලා යනවා අවුරුද්දේ මාස ඔයගොල්ලෝ ලියලා තියෙන ඕනේ C සමානයි සංගල වර්ණන ඇතුළේ ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මේ විදිහට ලියලා කීයක් තියෙනවද ලියලා ඇති N C සමානයි කීයද 12යි හරිද හරි ඊළඟ එකට ලියලා ඇති පුතේ අපේ දරුවෝ බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක හරිද මොනවද දිස්ත්‍රික්ක ටික බස්නාහිර පළාතේ කළුතර කොළඹ ගම්පහ හරිද බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක එන 3යි මෙන්න D වරහණක් මෙන්න N වරහණක් ඇතුලේ D සමානයි 3යි හරිද මෙන්න ඊළඟ එක හරි බලා ගන්න පුතේ ඊළඟ එක 20ට අඩු ප්‍රථමක සංඛ්‍යා මොනවද 20ට අඩු ප්‍රථමක සංඛ්‍යා 2 3 5 7 11 13 17 19 ඔන්න 20ට අඩු ප්‍රථමක සංඛ්‍යා කීයක් තියෙනවද 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි එහෙනම් මට ලියන්න පුළුවන් n e සමානයි 8යි n e සමානයි
8යි. අවසාන එක 10ත් 30ත් අතර 4හි ගුණාකාර මෙන්න 10ත් 30ත් අතර 12 16 20 24 28 12 16 20 24 28 1 2 3 4 5 එහෙනම් මම ලියනවා n f සමානයි 5යි. හරිනේ? 1යි 2යි 3යි 4යි 5යි. පුතේ අපේ දරුවෙක් කියපු අවසාන ගානට උත්තරේ කවුද මට දැම්ම දරුවෙක් දාලා තියෙන එක නම් වැරදි. ඉන්න බලන්න. JS දෙව්මිගේ අවසාන ගාන පොඩ්ඩක් චෙක් කරලා බලන්න දෙව්මි. හරි. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. හරි. හරි. මම ඔයගොල්ලෝට ප්‍රශ්නයක් දෙනවා. මෙන්න මෙහෙම ලියා ගන්න. A නම් කුලකයේ මෙහෙම ලියා ගන්න. A නම් කුලකයේ A නම් කුලකයේ A capital A හරිද? නම් කුලකයේ අවයව ගණන පහකි. A නම් කුලකයේ අවයව ගණන පහකි. හරිද? වරහන් ඇතුළේ දා ගන්න. n a සමානයි 5යි. වරහන් ඇතුළේ දා ගන්න n a සමානයි 5යි. කි. වරහන් ඇතුළේ දා ගන්න n a සමානයි 5යි. නම් A කුලකයේ සඳහා නම් A කුලකයේ සඳහා උදාහරණ පහක් සපයන්න. උදාහරණයක් සපයන්න. හරි. පුතේ A කියන කුලකයේ අවයව පහක් තියෙනවා. අවයව පහක් තියෙන කුලකයකට උදාහරණයක් අහන්න. අවයව පහක් තියෙන කුලකයකට උදාහරණයක්. මෙන්න මම ලියන බලන්න. අවයව පහක් තියෙන කුලකයකට උදාහරණ. මෙන්න A සමානයි බිඳුවත් අතර බිඳුවත් 17ත් අතර තුනෙහි ගුණාකාර බිඳුවත් 17ත් අතර තුනෙහි ගුණාකාර මොනවද පුතේ බිඳුවත් 17ත් අතර තියෙන තුනෙහි ගුණාකාර ටික මේ 3 6 9 12 15 මෙන් බිඳුවත් 17ත් අතර තියෙන තුනෙහි ගුණාකාර. එතකොට B A කියන කුලකයේ අවයව කීයක් තියෙනවද? 5යි. මෙන්න උදාහරණයක් සපයලා තියෙනවා. හරි. හරි ගස ගන්න ගාන ඉක්මන. Hello. Good morning, Tisha.
හරි. අහගන්න පැටවුනේ. දැන් මම ඕගොල්ලොන්ට කියලා දෙන්න හදන්නේ අවයව කිසිවක් නොමැති කුලකයක්. මොනවද? අවයව කිසිවක් නොමැති කුලක. හරිද? ලියා ගන්න මාතෘකාව අභිශූන්‍ය කුලක. හරිද? අච්චුපත බල්ල මාතෘකාව ලියා ගන්න. අභිශූන්‍ය කුලක. අභිශූන්‍ය කුලක. අභිශූන්‍ය කුලක. ලියා ගන්න මාතෘකාව අභිශූන්‍ය කුලක. අභිශූන්‍ය කුලක. හරි පොඩ්ඩක් ලියා ගමු. අවයව කිසිවක් අඩංගු නොවන කුලක. 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 අභිශූන්‍ය කුලක ලෙස. අවයව කිසිවක් අඩංගු නොවන කුලක. අභිශූන්‍ය කුලක ලෙස. අවයව කිසිවක් අඩංගු නොවන කුලක. අභිශූන්‍ය කුලක ලෙස. අවයව කිසිවක් අඩංගු නොවන කුලක. අභිශූන්‍ය කුලක ලෙස හඳුන්වයි. අවයව කිසිවක් අඩංගු නොවන කුලක. අභිශූන්‍ය කුලක ලෙස හඳුන්වයි. අභිශූන්‍ය කුලකයක අභිශූන්‍ය කුලකයක හරි පොතේ බලා ගන්න පළවෙනි එක. A කියලා කුලකයක් තියෙන පුතේ. බිඳුවත් පහත් අතර හතෙහි ගුණාකාර. බිඳුවත් පහත් අතර හතෙහි ගුණාකාර මොනවත් තියෙනවද? බිඳුවත් පහත් අතර හතෙහි ගුණාකාර නෑ. එහෙනම් අභිශූන්‍ය කුලකය සංකේතවත් කරන්න පුළුවන්. සංගල වරහණක් දාලා සංගල වරහණ ඇතුලේ ලියන්න මුකුත් නෑනේ. එහෙනම් මෙන්න සංගල වරහණ ඇතුලේ හිස්ව තියෙනවා. හරිද? මේකේ අදහස තමයි A කියන කුලකයේ අවයව මොනවත් නෑ. ඒ වගේම A කියන කුලකයේ අවයව මොනවත් නැති නිසා මම ලියනවා NA සමානයි. හරිද? NA සමානයි බිඳුවයි. A කියන කුලකයේ අවයව මොනවත් නැති නිසා අපි ලියනවා NA සමානයි බිඳුව. දැන් මෙන්න මේ ලියපු එක. මේ ලියලා තියෙන්නේ අවයව ගාන බිඳුවයි කියලා. දැන් මේ ලියලා තියෙන්නේ A කියන කුලකයේ අවයව මොනවත් නැහැ කියන එකනේ. මේකම මට ලියන්න පුළුවන්. හරිද? A කුලකය සමානයි අවයව මොනවත් නැත්නම් බිඳුව ලියලා ඒක ඉරකින් කපනවා. බිඳුව ලියලා ඉරකින් කපනවා. මේ දෙකෙන්ම කියවෙන්නේ මොකද්ද? A කියන කුලකයේ අවයව නැහැ. A කියන කුලකයේ අවයව නැහැ. මේකෙන් කියවෙන්නේ A කියන කුලකයේ අවයව ගාන කීයයිද? බිඳුවයි කියන්නේ. හරිනේ? මෙන්න තව ගාන දෙවෙනි එක. තව ගානක් බලමු. 20ත් B සමාන. 20ත් 25ත් අතර 20ත් 25ත් අතර තිහෙහි ගුණාකාර. 20ත් 25ත් අතර 30යි ගුණාකාර. අපේ ළමයිට පැහැදිලි 20යි 25යි අතර 30යි ගුණාකාර මුකුත් නැහැ. එහෙනම් මම ලියනවා B
සමානයි සංගල වරහනක් සංගල වරහනක් ඇතුලේ ලියන්න මුකුත් නැති නිසා සංගල වරහන නිකන් දැම්මා. එහෙම නැත්නම් මේකම ලියන්න පුළුවන් b සමානයි මුකුත් අවයව නැති නිසා බිඳුව ලියලා ඉරි කෑල්ලකින් කැපුවා. දැන් b කියන කුලකේ අවයව කීයක් තියෙනවද? එකක්වත් නැහැ. එහෙනම් මම ලියනවා n b සමානයි බිඳුව. NB සමානයි බිඳුව. එහෙනම් මම මේ කියලා දුන්නේ අභිශූන්‍ය කුලක අවයව කිසිවක් අඩංගු නොවන කුලක වලට අපි කියනවා අභිශූන්‍ය කුලක කියලා. හරි. උදාහරණ දෙක ලියාගනිමු.
හරි සටහන් කරගෙන අවසන්ද? හරි ඕගොල්ලෝ තනියම කල්පනා කරලා ලියන්න බලන්න අභිශූන්‍ය කුලක දෙකක්. මම එක එක්කෙනාගෙන් මයික් ඕන් කරලා අහනවා. අභිශූන්‍ය කුලක දෙකක් ලියන්න බලන්න උදාහරණත් එක්කම ওই විදියට. ඔය මම ලිව්වා වගේ. පුතේ අභිශූන්‍ය කුලක වලට උදාහරණ දෙකක් ලියන්න කිව්වේ. හරි. ගිත්මිට මාව ඇහෙනවද ගිත්මි? ගිත්මි මාව ඇහෙනවද? ඔව් සර්. ගිත්මි මට කියන්න බලන්න අභිශූන්‍ය කුලකයකට උදාහරණයක්. 40ත් 50ත් අතර 60 ගුණාකාරය. හරි හොඳයි. 10ත් 15ත් අතර 20 ඇති. ගුණාකාරය. හරි ඇති පුතේ. හරි. කවුද අපේ කෞශල්‍යයට ඇහෙනවද මාව? කෞශල්‍ය? ඔව් සර්. කෞශල්‍ය මට උදාහරණ එකක් කියන්න. 50ත් 55ත් අතර ඇති 100 ගුණාකාරය. 50ත් 55 අතර 100 ගුණාකාරනේ. හොඳයි. හරි. 100ත් 125. හරි එකක් ඇති පුතේ. ප්‍රමුදිකාට මාව ඇහෙනවද ප්‍රමුදිකා? ඔව් සර්. ප්‍රමුදිකා මට කියන්න ලියපු උදාහරණයක්. 8ත් 10ත් අතර ඇති ප්‍රථමක සංඛ්‍යා. 8ත් 10ත් අතර ප්‍රථමක සංඛ්‍යා. හොඳයි පුතේ. හොඳ උදාහරණයක් කල්පනා කරලා ලියලා තියෙනවා.
හරි. ඊළඟට කවුද අපේ රාජරත්න නිම්සර? නිම්සරට මාව ඇහෙනවද? ඔව් සර්. පොඩ්ඩක් හයියෙන් කතා කරන්න නිම්සර මට ඇහෙන්නේ ඇහෙනවා සර්. නැහැ. මට උදාහරණයක් කියන්න ඔයා ලියපු. පහත් 15ත් අතර ඇති 20 ගුණාකාර. පහත් 15ත් අතර ඇති 20 ගුණාකාර. හරි. හරි. ඊට පස්සේ කවුද අපේ මේ රණුකි කියලා? රණුකිට මාව ඇහෙනවද? ඇහෙනවා සර්. ඇහෙනවද පුතේ? ඇහෙනවා සර්. පුතේ කොහෙද ගෙවල්? හඳුගල. ඇහුන්නේ හඳුගල. හඳුගලනේ. අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවෙක්. පුතේ මට කියන්න බලන්න මේ ලියපු උදාහරණයක්. බිංදුවක් 10ත් අතර ඇති 20 ගුණාකාර. සනදිට මාව ඇහෙනවද? සනදි? ඔව් සර්. සනදි මට කියන්න ලියපු ගානකට උදාහරණයක්. අභිශූන්‍ය කුලකයකට උදාහරණ එකක් කියන්න. පුතේ පොඩ ඉක්මන් කරන්න. සනදි ඉක්මනට මට කියන්න උදාහරණයක් කියන්න. 16ත් 22ත් අතර ඇති සමචතුරස්‍ර සංඛ්‍යා. හොඳයි. 16ත් 22ත් අතර ඇති සමචතුරස්‍ර සංඛ්‍යා. හරි. බොහොම හොඳයි. හරි. තරුෂිට මාව ඇහෙනවද තරුෂි? ඔව් සර්. කියන්න පුතේ ලියපු උදාහරණයක්. 30ත් 40ත් අතර ඇති 25 ගුණාකාර. 30ත් 40ත් අතර ඇති 25 ගුණාකාර. හොඳයි. හරි. මතීෂට මාව ඇහෙනවද? ඔව් සර්. ලියපු උදාහරණයක් කියන්න. පොඩ්ඩ ඉන්න මතීෂ. හරි මතීෂ ලියපු උදාහරණයක් කියන්න. 20ත් 30ත් අතර 30 ගුණාකාර. 20ත් 30ත් අතර 30 ගුණාකාර. 20ත් 30ත් අතර. ඉනිෂයට මාව ඇහෙනවද? ඉනිෂයා මාව ඇහෙනවද? ඔව් සර්. මට කියන්න ලියපු උදාහරණයක්. ඉනිෂා ලියපු උදාහරණයක් කියන්න. බිංදුවක් දෙකත් අතර සංයුක්ත සංඛ්‍යා. බිංදුවත් දෙකත් අතර සංයුත සංඛ්‍යා. බොහොම හොඳයි. චතුනිට මාව ඇහෙනවද? ඔව් සර්. චතුනි කියන්න ලියපු උදාහරණයක්. එකත් දෙකත් අතර ඇති පූර්ණ සංඛ්‍යා. එකත් දෙකත් අතර ඇති පූර්ණ සංඛ්‍යා. බොහොම හොඳයි. කල්පනා කරලා ලියලා තියෙනවා. හරි. විශ්ව විහඟ ඇහෙනවද මාව? ඔව් සර්. ලියපු උදාහරණයක් කියන්න. දෙකන් 10ත් අතර ඇති 15 ගුණාකාර. දෙකත් 10ත් අතර 15 ගුණාකාර. කො අනිත් එක්කෙනා? කියනවා. එකත් 3ත් අතර 3 ගුණාකාර. එකත් 3ත් අතර 3 ගුණාකාර. හොඳයි. හරි. කවුද ඉඳුවරට මාව ඇහෙනවද? ඉඳුවර? ඉඳුවරට ඇහෙනවද මාව? ඔව් සර්. කියන්න ලියපු උදාහරණයක් පුතේ ඉක්මනට. 50ත් 65ත් අතර 20 ගුණාකාර. 50ත් 65ත් අතර කී ගුණාකාරද? 20 ගුණාකාරනේ. හරි. 20 ගුණාකාර. හරි. කවුද අපේ ඉසුරු ගීසරට මාව ඇහෙනවද? ඉසුරට මාව ඇහෙනවද? ඉසුරු 10ත් 20ත් අතර 40 ගුණාකාර. 10ත් 20ත් අතර 40 ගුණාකාර. හරි. කවුද ඊළඟට මම දැක්ක අපේ ඉෂාරා
40ත් 50ත් අතර ඇති 60 ගුණාකාර 40ත් 50ත් අතර 60 ඉෂාර කොහෙද ගෙවල් ඉෂාරට ඇහෙනවද මාව ඉෂාර AL ඉෂාර පුතේ ඇහෙනවද මං කියන එක පුතේ මැසේජ් එක අන්මියුට් කරලා කතා කරන්න හරි නෙත්මිට මාව ඇහෙනවද නෙත්මිට ඇහෙනවද ඔව් ලියපු උදාහරණයක් කියන්න ඇහුන්නේ නැහැ පුතේ මොකද්ද පොඩ්ඩක් ඉන්න මම නෙත්මිකින් ආපහු අහන්න නෙත්මි අයින් වුණාද හරි ඉන්නවා නෙත්මි කියන්න උදාහරණයක් මන්ට හරි නෙත්මි නෑ කවුද මම දැක්ක අපේ අලුත් දරුවෙක් ඉන්නවා නිතුනිට මාව ඇහෙනවද නිතුන්ට මාව ඇහෙනවද නිතුනි හරි හරි ලබා දුන්න කාලය ප්‍රමාණවත් පුතේ මම දැන් ඔයාලට ස්ක්‍රීන් එකේ ෂෙයා කරන්න හදන්නේ ඔයාලගේ අච්චු පොත හරිද මෙන්න ඔයාලගේ අච්චු පොත මම ඕගොල්ලොන්ට මේ වෙනකොට මේ අච්චු පොතට අදාළව මම අවසානයේම කියලා දුන්නේ පුතේ මෙන්න තියෙනවා අභිශූන්‍ය කුලක කියන දේ තමයි මම ඔයගොල්ලන්ට අවසානටම කියලා දුන්නේ. අභිශූන්‍ය කුලක. හරි ඔයගොල්ලන්ට පැහැදිලි මම ඔයගොල්ලන්ට අභිශූන්‍ය කුලක කියන්නේ මොකද්ද? ඊට පස්සේ කුලකයක අවයව සංඛ්‍යාව ඊට පස්සේ මම ඔයගොල්ලන්ට කියලා දුන්නා කුලකයක කුලක අංකණයේ අවයවයක් වේ අවයවයක් නොවේ කියන සංකේතය. හරිද? ඒ වගේම කුලක පාඩමේ මූලික හැඳින්වීම ඔයගොල්ලන්ට කියලා දුන්නා. එහෙනම් ඔයගොල්ලන්ට පැහැදිලි මෙතනින් කුලක පාඩම අවසන් වෙනවා. අපි මීට කලින් පුතේ පාඩම් දෙකක් අතෑරලා ආවේ. ඒ පාඩම් දෙක පොඩ්ඩක් අතෑරියේ හේතුව තමයි ලොකු වේලාවක් අරගෙන පාඩම් ටික ආවරණය කරන්න ඕන නිසාවෙන්. හරි. එහෙනම් ඊළඟට ලියා ගන්න පුතේ මාතෘකාව හරිද? 20 වෙනි පාඩම වර්ග එළය. වර්ග එළය නෙමෙයි පුතේ වර්ගඵලය. ලියා ගන්න මාතෘකාව වර්ගඵලය. හරි. පාඩම 20 වර්ගඵලය හරි පාඩම 20 වෙනි මාතෘකාව හරිද වර්ගඵලය හරි මේව ලියා ගන්න කිසියම් තල රූපයක් කිසියම් තල රූපයක් කිසියම් තල රූපයක් පැතිරී ඇති ඉඩ ප්‍රමාණය කිසියම් තල රූපයක් පැතිරී ඇති ඉඩ ප්‍රමාණය කිසියම් තල රූපයක් පැතිරී ඇති ඉඩ ප්‍රමාණය පැතිරී ඇති ඉඩ ප්‍රමාණය එම තල රූපයේ කිසියම් තල රූපයක් පැතිරී ඇති ඉඩ ප්‍රමාණය එම තල රූපයේ වර්ගඵලය ලෙස හඳුන්වයි කිසියම් තල රූපයක් පැතිරී ඇති ඉඩ ප්‍රමාණය එම තල රූපයේ වර්ගඵලය ලෙස හඳුන්වයි වර්ගඵලය ලෙස හඳුන්වයි වර්ගඵලය මැනීමේදී
වර්ගඵලය මැනීමේදී දිග මනින වර්ගඵලය මැනීමේදී දිග මනින වර්ගඵලය මැනීමේදී දිග මනින ඒකක භාවිතා කරනු ලබන අතර වරහන් ඇතුළේ ලියා ගන්න वर्ग मिलीमीटर वर्ग सेंटीमीटर वर्ग मीटर वर्ग किलोमीटर वर्गඵලය මැනීමේදී දිග මනින ඒකක භාවිතා කරනු ලබන අතර මෙන්න ලියා ගන්න. वर्गඵලය මැනීමේදී අනේ මුලින්දලන් කියන අමාරුයි පැටිය. පස්සේ වීඩියෝ එක දාන්න වීඩියෝ එකෙන් බලා ගන්න. वर्गඵලය මැනීමේදී මම මේ පොතක් බලාගෙන කියන නෝට් එකක් නෙමෙයි පුතේ ඒකයි. හරිද? වර්ගඵලය මැනීමේදී දිග මනින මිනුම් භාවිතා කරනු ලබන අතර මිලිමීටර් वर्ग सेंटीमीटर वर्ग मीटर वर्ग किलोमीटर හරි. ලියා ගන්න පුතේ මාතෘකාව සමචතුරස්‍රයක वर्गඵලය समचतुरस्रයක वर्गඵලය පාද හතරකින් යුත් පාද සියල්ලම දිගින් සමාන කෝණ සියල්ලම ඍජුකෝණී වන චතුරස්‍රයට අපි ගණිතයේදී කියනවා සමචතුරස්‍රයක්. මම අපහු කියනවා මොකද්ද? පාද හතරකින් යුත් හරිද? පාද හතරම දිගින් සමාන කෝණ සියල්ලම ඍජුකෝණී වූ සංවෘත තල රූපයට අපි ගණිතයේදී කියන නම තමයි සමචතුරස්‍රය. ගණිතයේදී කියන නම සමචතුරස්‍රය. හරි. එහෙනම් මේ පාදේ මම දිග සංකේතවත් කරනවා simple a. හරි. එහෙනම් මම ලියන මෙන්න සමචතුරස්‍රයක වර්ගඵලය සමානයි समचतुरस्रයක वर्गඵලය සමානයි समचतुरस्रයක වර්ගඵලය සමානයි පුතේ. මෙන්න අපි ගන්නෝ. ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕනේ 7 වසරේ පන්තියේදී අපි කියලා දෙනවා. පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග සමචතුරස්‍රයක වර්ගඵලය ලබා ගන්නේ කොහොමද පුතේ? පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග. දැන් මේ සමචතුරස්‍රයේ පැත්තක දිග සෙන්ටිමීටර් a. එහෙනම් මම ඒකක a. එහෙනම් මම ලියනවා a ගුණ කිරීම a.
A ගුණ කිරීම A මේක කෙටි කරලා මට කියන්න පුළුවන්. A ගුණ කිරීම A කියන්නේ A වර්ග. A ගුණ කිරීම A කියලා කියන්නේ A වර්ග. හරි. මෙන්න ඊළඟ එක. හරි. මම මෙන්න සමචතුරස්‍රයක් අඳිනු පුතේ. පැත්තක දිග 8යි සෙන්ටිමීටර්. පැත්තක දිග සෙන්ටිමීටර් 8ක් වුණ සමචතුරස්‍රයක්. පුතේ මේ බෝඩ් එක පොඩ්ඩක් ඇදයි ඒකින්ද රූපේ පොඩ්ඩක් වෙනස් විදිහට දැනෙනවා ඇති. ඔයගොල්ලෝ හරියට ඇඳ ගන්න. හරිනේ? හරි. එහෙනම් මම ලියනු මෙන්න සමචතුරස්‍රයක වර්ගඵලය සමාන. සමචතුරස්‍රයක වර්ගඵලය සමානයි. කොහොම ලියන්නේ? මේව ලියන්න ඕනේ. හොඳේ පුතේ. පැත්තක දිග ගුණ කිරීම. පැත්තක දිග. පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග. දැන් එක පැත්තක දිග කීයේ කියලා ඇදිලා තියෙන්නේ? 8යි සෙන්ටිමීටර. එහෙනම් මේ 8යි සෙන්ටිමීටර ගුණ කිරීම 8යි සෙන්ටිමීටර. 8යි සෙන්ටිමීටර ගුණ කිරීම 8යි සෙන්ටිමීටර. 8 වරක් 8 64යි. සෙන්ටිමීටර සෙන්ටිමීටර කියන්නේ වර්ග සෙන්ටිමීටර. එහෙනම් අපිට එනවා වර්ග සෙන්ටිමීටර 64ක්. ලියාගත්ත නේද ඔයගොල්ලෝ මාතෘකාව සමචතුරස්‍රයක වර්ගඵලය කියලා ලිය. හරි. සමචතුරස්‍රයක වර්ගඵලය කියලා ලියලා මෙන්න මේක ලියලා කොටු කරලා. හරිද? උදාහරණ කියලා ලියලා මේ ගාන හදලා. උදාහරණ කියලා ලියලා මේ ගාන හදලා මං තනියම හදන ගණන් දෙකක් දාලා තියෙන මෙන්න මෙතන. ඒ ගණන් දෙක තනියම හදමු. ගණන් හදද්දි මේ විදියට සූත්‍ර ලියලා හදන්න ඕනේ. නිකන් උත්තරේ විතරක් දාන්න එපා. හරි. ගණන් දෙකක් දාලා තියෙන ඉක්මනට හදන්න. මෙතන තියෙන 125 නෙමෙයි පුතේ 12.5. හරි. ඉක්මනට හරි ගස්සමු බලන්න. දශම සංඛ්‍යා ගුණ කරන්න බෙදන්න කියලා දීලා තියෙනවා. හරි ළමයි ඉක්මන් කරන්න.
40 ඉවර වෙච්ච දරුවෝ මට උත්තර මැසේජ් එකක් දාන්න. හරි තව මිනිත්තු දෙකක කාලයක් ලබා දෙන්නම් තාම දරුවෝ ගණන් හදලා මට උත්තර එවන්නේ බොහොම ප්‍රමාදයි කට්ටිය ඒකින් ඉක්මන් කරා
හරි අපේ පැටව හරිද මං කරන්න හරි ගණන් ටික ඔයගොල්ලෝ හදද්දී පළවෙනි ගානට ඔයගොල්ලොන්ට නැති මන් දීලා තිබුණේ මට මතක විදියට 6යි ඒ කියන්නේ 6 වරක් 6 36යි ඊළඟ එකට මට මතක විදියට මම ඔයගොල්ලොන්ට දීලා තිබුණේ ඉන්න බලන්න ඔව් 12.5යි අන්න ඒ ගාන තමයි හරි ගස්සන්න ඕනේ මෙන්න පුතේ බලන්න ඕකේ නෝ ඔයගොල්ලොන්ට 12.5 ගුණ කිරීම 12.5 මේ තියෙන ගානේ දශම ස්ථාන 1යි මේ තියෙන ගානේ දශම ස්ථාන 1යි ඔක්කොම දශම ස්ථාන 2යි දැන් තියෙන්නේ 125 ගුණ කිරීම 125 හරි 125 125න් ගුණ කරලා දෙමින් 125 125 125 ගුණ කිරීම 125 මෙන් 5 වරක් 5 25න් 5 හරි 5 වරක් 5 25න් 5 දෙකක් විතර 5 වරක් 2 10යි 2යි 12න් 2 එකක් මෙන් 5 වරක් 5 25න් 5 දෙකක් ඉතිරි 5 වරක් 2 10යි 2යි 12න් 2 එකක් ඉතිරි 5 වරක් 1 5යි 1යි 6යි කීයේ 5න් ගුණ කරාම ආව 625 දැන් අපෝ 2න් ගුණ කරන්න 2න් ගුණ කරන්න කලින් මුලට බිඳුවක් දාන්න දෙවරක් 5 10න් බිඳුව එකක් ඉතිරි දෙවරක් 2 4යි 1යි 5යි දෙවරක් 1 2යි දැන් එකෙන් ගුණ කරන්න තියෙන එකෙන් ගුණ කරන්න කලින් මුලට බිඳුව 1යි 2ක් දාගත්තා එක් වරක් 5 5යි එක් වරක් 2 2යි එක් වරක් 1 1යි මෙන්න 5යි 2යි 5යි 5යි 10යි 10යි 6යි ගියේ 16යි 16න් 6 එකක් ඉතිරි 2යි 2යි 4යි 1යි 5යි 1යි එහෙනම් දශම ස්ථාන දෙකක් වෙන් කරන්න ඕනේ මෙන්න 1යි 2යි අපිට එහෙනම් එනවා 156.2.5ක් අපි බලමු අපේ දරුවන්ට මේ උත්තරේ ඇවිල්ලා තියෙනවද කියලා මේ උත්තරේ ආපු දරුවෝ එනිෂට 25යි ඇවිල්ලා තියෙන්නේ 36යි කාටවත් ඇවිල්ලා නෑනේ හරි ගස්ස ගන්න හරි ඒ හදලා ඉවර වෙලා දරුවෝ ලියා ගන්න මාතෘකාව ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය මේ සමචතුරාශ්‍රයක වර්ගඵලයනේ මම කියලා දුන්නේ ඊළඟට ලියා ගන්න මාතෘකාව ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හරි පාද හතරකින් සමන්විත හරිද කෝණ සියල්ල ඍජුකෝණී වූ හරිද පාද හතරකින් සමන්විත කෝණ සියල්ල ඍජුකෝණී වූ සම්මුඛ පාද පමණක් දිගින් සමාන වන චතුරස්‍රයට අපි කියන නමක් මොකද්ද ඍජු කෝණාශ්‍රය ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය පුතේ ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන්නේ හරිද මෙන්න බලා ගන්න මේ ඍජු කෝණාශ්‍රයේ පුතේ මම දිග L විදියටත් පළල B විදියටත් හඳුන්වනවා ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය සමානයි හරිද මෙන්න දිග ගුණ කිරීම
පළල. ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය සමානයි දිග ගුණ කිරීම පළල. පුතේ දිග L පළල B මට මේක කෙටි කරලා ලියන්න පුළුවන් LB කියලා. කෙටි කරලා ලියන්න පුළුවන් LB කියලා. හරිද? එහෙනම් මට දීලා තියෙන මෙන්න පුතේ ඍජුකෝණාශ්‍රය. අටයි සෙන්ටිමීටර් 6යි සෙන්ටිමීටර්. හරි. මෙන්න පුතේ ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය සමානයි. හරිද මෙන්න? දිග ගුණ කිරීම පළල. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය සමානයි දිග ගුණ කිරීම පළල. පුතේ දිග 8යි සෙන්ටිමීටර්. පළල 6යි සෙන්ටිමීටර්. දිග 8යි සෙන්ටිමීටර් පළල 6යි සෙන්ටිමීටර්. හරිද? අපිට එනෝ 8 වරක් 6 8 වරක් 5 40යි 8 වරක් 6 48යි වර්ග සෙන්ටිමීටර්. හරිනේ? එහෙනම් මගේ පැටව මේවා 7 වසරේදී කියලා දීපුවා ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය කියලා ලියලා ඍජු කෝණාශ්‍රය ඇඳලා මේ සූත්‍රය ලියලා කොටු කරගෙන උදාහරණ ගාන මෙන්න නිදසුන් ගාන. හරිද? මේක හරි ගස්සගෙන එහා පැත්තෙන් මම ගණන් දෙකක් දාන්න ඉක්මනට හදා. පුතේ 4.5 සෙන්ටිමීටර් 6.2 සෙන්ටිමීටර් ඉක්මනට හදන්න බලන්න.
හරි අපේ බොහොමයක් දරුවෝ උත්තර දාලා තිනවා එක් කටියක් ඉක්මන් කරන්න උත්තරේ වන්න මට ඉක්මනට හරි ලබා දුන්න කාලය ප්‍රමාණවත් කියලා හිතෙනවා හරි ගණන් ටික හදපු දරුවන්ට බොහොම හොඳයි අනිත් කට්ටිය බලා ගන්න උත්තර ටික පළවෙනි ගානේ තියෙන පුතේ දිග 12යි පළල 5යි දිග 12යි පළල 5යි හරිද එහෙනම් මෙන්න අපි ලියනවා දිග 12යි සෙන්ටිමීටර පළල 5යි සෙන්ටිමීටර දිග 12යි පළල 5යි 12 වරක් 5 අපි දන්නෝ 60යි එහෙනම් වර්ග සෙන්ටිමීටර් 12 වරක් 5 60යි වර්ග සෙන්ටිමීටර 60යි පළවෙනි ගාන ගොඩක් දරුවෝන්ගේ හරි ඊළඟ ගාන මෙතන වර්ග සෙන්ටිමීටර නැත්තම් පොතේ උත්තරේ වැරදි හොඳේ හරි ඊළඟ ගාන තමයි ගොඩක් අයට අමාරු වෙලා තියෙන්නේ දිග පුතේ 6.2 සෙන්ටිමීටර 6.2 සෙන්ටිමීටර පළල 4.5 සෙන්ටිමීටර හරි එහෙනම් 6.5 හරිද 6.5 6.2 4.5න් ගුණ කරන්න තියෙන්නේ මෙන්න මම ගුණ කරනවා බලන්න 6.2 දශම දිට අමතක කරාම තියෙන්නේ 62 6.2 දශම ස්ථාන 1යි 4.5 දශම ස්ථාන 1යි ඔක්කොම දශම ස්ථාන 2යි 6.2 ගුණ කිරීම 4.5 මෙන්න ගුණ කරනවා හරි 5 වරක් 2 10න් බිඳුව එකක් ඉතිරි 5 වරක් 2 10න් බිඳුව එකක් ඉතිරි 5 වරක් 6 30යි 1යි 31යි මෙන්න අප බලන්න 5 වරක් 2 10න් බිඳුව එකක් ඉතිරි 5 වරක් 6 30යි 1යි 31යි 4ෙන් ගුණ කරනවා මුලට බිඳුවක් දාගමු 4 වරක් 2 8යි 4 වරක් 6 24යි මෙන්න එකතු කරනවා බිඳුවයි 8යි 1යි 9යි 3යි 4යි 7යි 2යි දැන් දශම ස්ථාන කීයක් වෙන් කරන්න ඕනද මෙන්න බිඳුවයි එනම් 27යි දශම 9යි බිඳුවයි බලමු අපි දාපු උත්තරවල පවනි මට දාලා තියෙන උත්තරේ හරි ඉඳුවර දාලා තියෙනු හරි හරි ගොඩක් දරුවෝ මේ පාර නම් හරි උත්තර දාලා තියෙනවා හරිද 27.9යි බිඳුව නෙමේ උත්තරේ පුතේ 27.9යි බිඳුවයි
වර්ග සෙන්ටිමීටර. වර්ග සෙන්ටිමීටර නැත්තම් උත්තරේ වැරදි. වර්ග සෙන්ටිමීටර නැත්තම් උත්තරේ වැරදි. හරි. මගේ දරුවන්ට පණිවිඩ කිහිපයක් දැනුම් දෙන්න තියෙනවා. හරිද? මං අද දවසේ කුලක පාඩම අවසන් කරලා ඔයාලත් එක්ක කතා කරේ මේ වර්ගඵලය කියන පාඩමේ මූලික ආරම්භය. හරිද? වර්ගඵලය කියන පාඩමේ ආරම්භය. එහෙනම් හරිද? ඔයාලට මේ පාඩමට අදාළව සහ මේ මාසයට අදාළ නිබන්ධන අපේ දරුවෝ දන්නෝ මාසයට අදාළ නිබන්ධන මම දෙන්න සූදානම් වෙන්නේ මාසේ ඒ සති දෙකක් විතර ප්‍රමාණ කාලයක් ගියාට පස්සේ. හරිද? එහෙනම් මේ මාසයට අදාළ නිබන්ධන ටික ඕගොල්ලොන්ට මං හෙට දවසේ ඉඳලා හෙට හවස ඉඳලා ඕගොල්ලොන්ට ගන්න පුළුවන්. ඒ කියන්නේ අද දවසේ තමයි මම නිබන්ධන ටික ලැබෙන්න සලස්සන්නේ. එතකොට ඔයාලට හෙට දවසේ ඉඳලා අලුත් මාසයට අදාළ ඒ කියන්නේ අගෝස්තු මාසයට අදාළ නිබන්ධන ගන්න පුළුවන්. හරිද? ඒ අතර නිබන්ධන ගන්නකොට සම වෙන්න නිබන්ධන ගන්නකොට වරාපිටියේ දරුවන්ට නිබන්ධන ගන්න පුළුවන් අර කලින්ම ගත්ත MM කම්පියුටර් ෂොප් එකෙන්. ඒ වගේම කවුද අපේ වලස්මුල්ලේ යහල් මුල්ලේ ක්ලාස් එකේ දරුවන්ට පුළුවන් වසන්ත සර්ලා ගෙදරින් පන්තිට අදාළ නිබන්ධන ගන්න. ඕලුවාර ක්ලාස් එකේ දරුවන්ට තර්ශිලා ගෙදරට මම නිබන්ධන ගෙනල්ලා තියන්නම්. එහෙන් නිබන්ධන ගන්න. ඒ ඇරෙන්න වෙන දරුවෙක් ඉන්නව නම් අපේ පන්තියට සම්බන්ධ වෙලා නිබන්ධන ගන්න අවශ්‍ය. ඒගොල්ලෝ පන්ති ඉවරනාට පස්සේ මට මැසේජ් එකක් දාන්න. හරි. එහෙනම් මම අද දවසේදී ඕගොල්ලොත් එක්ක කතා කරේ ගිය සතියේ අපි කුලක කියන පාඩමේ පුතේ අභ්‍යාස කිහිපයක්. හරිද? මම කුලක පාඩමේ අභ්‍යාස ටික මම ඔයාලට ෂෙයා කරන්න පොඩ්ඩක් බලන්න. හරි. එහෙනම් මෙන්න පුතේ තියෙනවා මං අද දවසේ ඕගොල්ලොන්ට කියලා දුන්නා කුලකයක අවයව සංඛ්‍යාව. ඒකට අදාළව මෙන්න හරි 19 ඔයගොල්ලන්ට පේනවා ඇතිනේ ඔයාලගේ ස්ක්‍රීන් එකේ පහත දැක්වෙන එක් එක් කුලකයේ අවයව සියල්ල සංගල වරහන් තුල ලිවීමෙන් කුලකය ලියා දක්වන්න. ඒ සමානයි 10ට අඩු ගණන සංඛ්‍යා. 10ට අඩු ගණන සංඛ්‍යා 10 අයිති නෑ. එතකොට 10ට අඩු. එතකොට මොනවද ගණන සංඛ්‍යා? 1 2 3 4 5 6 7 8 9 අනුරාධපුර යන වචනේ අකුරු. එතකොට තියෙනවනේ සතියේ දවස් 2ත් 8ත් අතර 5 ගුණාකාර 32ත් 38ත් අතර ඇති ප්‍රථමක සංඛ්‍යා. ලංකාවේ ප්‍රාථමික පාසලක ඇති ශ්‍රේණි 30 ප්‍රථමක සාධක. හරි. ඒ විදිහට කුලකයක අවයව ටික සංගල වරහන තුල ලියන්නලු. ඒකේ දෙවෙනි ගාන තියෙනවා NA. ඒ කියන කුලකයේ අවයව ගාන කීයද? අර උඩ තියෙන A කියන කුලකයේ අවයව ගාන කීයද? අන්න එහෙම අහන්නේ. ඊට පස්සේ අපිට කියනවා NA සමානයි 4 වූ ඒ මගින් දැක්වන කුලකය අවයව නිශ්චිතවම හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් ලියා දක්වන්න. පුතේ ඔක කියන්නේ අවයව 4ක් තියෙන කුලකයකට උදාහරණයක්. හරිද? තුන්වෙනි ගාන කියන්නේ අවයව 1ක් තියෙන කුලකයකට උදාහරණයක්. හරි. එහෙනම් එනවා ඊළඟට අභිශූන්‍ය කුලකය කියන කොටසට 19 3 අභ්‍යාසය තියෙනවා. පහත සඳහන් එක් එක් කුලකය අභිශූන්‍ය කුලකයක් වන බව හෝ නොවන බව ලියා දක්වන්න. P සමානයි 5ට අඩු 5 ධන ගුණාකාර. ඒක අභිශූන්‍ය කුලකයක්. 5ට අඩු 5 ගුණාකාර නැහැ. ඊළඟ එක තියෙනවා බිඳුවේ සිට 10 තෙක් පූර්ණ සංඛ්‍යා. බිඳුවේ සිට 10 තෙක් පූර්ණ සංඛ්‍යා ඕන තරම් තියෙනවා. එතකොට මේක අභිශූන්‍ය කුලකයක් නෙමෙයි. ඕන තරම් අවයව තියෙනවා. 1ත් 3ත් අතර ඔත්තේ සංඛ්‍යා. 1ත් 3ත් අතර ඔත්තේ සංඛ්‍යාවක් නැහැ පුතේ. 1ත් 3ත් අතර තියෙන 2 2 කියන්නේ ඉරට සංඛ්‍යාවක්. එහෙනම් අන්න ඒකත් අභිශූන්‍ය කුලකයක්. 4 1 2 4 2 සංඛ්‍යාවේ ඉලක්කම් 4යි 1යි 2යි තමයි පුතේ ගන්න පුළුවන් සංඛ්‍යාවේ ඉලක්කම්. එහෙනම් ඉලක්කම් 3ක් තියෙනවා. හරි. දේදුර්ණයේ වර්ණ ගොඩාක් තියෙනවා. ඒකින්ද ඒක අභිශූන්‍ය කුලකයක් නෙමෙයි. පුතේ ඊළඟ එක ගොඩාක් අය වැරද්දයි. හරිද? සංගල වරහණක් ඇතුලේ බිඳුව දාලා ආපහු සංගල වරහණක් තියෙන පුතේ මේක අභිශූන්‍ය කුලකයක් නෙමෙයි. මේකේ බිඳුව කියන අවයවය තියෙනවා. ඕගොල්ලන්ට ගොඩක් වෙලාවට මේක පැටලෙන්න පුළුවන්. හරි. ඊළඟ එක පූර්ණ වර්ගය ඍණ 1 වන සංඛ්‍යා. පූර්ණ වර්ගයේ ඍණ 1 වෙන සංඛ්‍යා අභිශූන්‍ය කුලකයක් වේදය කරුණු සහිතව පැහැදිලි කරන්න. පුතේ පූර්ණ වර්ගයක් කවදාකවත් ඍණ 1 වෙන්න විදියක් නැහැ. මොකද හේතුව වර්ගයක් වෙන්නේ පුතේ කවදා හරි දවසක ඒ සංඛ්‍යාව ඒකෙන්ම ගුණ කරාම එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි ඍණ 2 ඍණ 2කින් ගුණ කරත් එන්නේ පිළිතුර ධන උත්තරයක්.
හරිද? ධන දෙක ධන දෙකෙන් ගුණ කරත් එන්නේ පිළිතුර ධන උත්තරයක්. ඒකින්ද මේක ඍණ උත්තරයක් කවදාකවත් මෙන්න බෑ. ඊළඟට මිශ්‍ර අභ්‍යාසයේ තියෙන පුතේ අපි මුලින් ඉගෙන ගත්ත දේවල් වලින් තියෙන්නේ m සමානයි 2 4 6 8 m කියන එක දෙක කියන අවයවය m කියන එකේ කුලකයේ අවයවයක් වෙනවද? ඔව් දෙක කියන එක අවයවයක් වෙනවා. හතරත් අවයවයක් වෙනවා. තුන අවයවයක් නොවේ. අර ඊ අකුර ලියලා කපලා ඊළඟට 6 වෙනි එක අවයවයක් වේ කියන සංකේතය. ඊළඟ එකට අවයවයක් නොවේ. ඊළඟ එකට අවයවයක් වේ කියන එක. අභිශූන්‍ය කුලක සඳහා උදාහරණ 3ක් ලියන්න අපේ ළමයිට පුළුවන්. දැන් උදාහරණ කියලා මමත් දීලා තියෙනවා. පහත දැක්වෙන එක් එක් කුලක අවයව සංගල වරහන් තුලින් ලියන්න. හරි. එහෙනම් පුනරීක්ෂණ අභ්‍යාසයෙන් මගේ දරුවන්ට කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ වර්ගඵලය මං කියලා දුන්න පුතේ පහත් දැක්වෙන එක් එක් තල රූපවල වර්ගඵලය හොයන්න. මේ පුනරීක්ෂණ අභ්‍යාසයේ පළවෙනි ගණන් දෙක නම් ඕගොල්ලන්ට ගැටලුවක් නැහැ. තුන්වෙනි ගානයි හතරවෙනි ගානයි ටිකක් කල්පනා කරලා හදන්න ඕන ගණන් දෙකක් තියෙන්නේ. 3 4 පුනරීක්ෂණ අභ්‍යාසය කතා කරන්න. අපිට ලබන සතියේ කතා කරන්න ඉතිරි වෙලා තියෙන්නේ ත්‍රිකෝණයක වර්ගඵලය කියන මාතෘකාව. හරිද? හරි. ලබන සතියේ පාඩමට මට ඕන වෙනව මගේ පුතේ. හරිද? පාට 3කින් කපාගත්ත ඍජු කෝණාශ්‍ර එකම ප්‍රමාණයේ 3ක්. හරිද? පාට 3කින් A4 කොළ පාට 3කින් කපාගත්ත එකම ප්‍රමාණයේ ඍජු කෝණාශ්‍ර 3ක් ඕන වෙනවා. හරිද? පාට 3කින් අපි හිතමු නිල් රතු කහ කියන පාට 3න් එකම ප්‍රමාණයේ ඍජු කෝණාශ්‍ර 3ක් ඕන වෙනවා ලබන සතියේ පාඩමට. හරි. එහෙනම් ওই ටිකත් ලෑස්ති කරගෙන ලබන සතියේ පන්තියට සම්බන්ධ වෙමු. එහෙනම් සියලු දෙනාටම නිදුක් නිරෝගී සතියක් ප්‍රාර්ථනා කරමින් අද පන්තියේ වැඩ කටයුතු ටික අවසන් කරනවා. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. ආයුබෝවන්. ප්‍රශ්න මොනවද තියෙනවා නම් මැසේජ් එකක් දාලා තියන්න WhatsApp වලට.